මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සඳුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සියහඬ රේඩියෝ ඔස්සේ බලාපොරොත්තු වන්න. පින්න මතක අඩවිය පින්න මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සඳුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සියහඬ රේඩියෝ ඔස්සේ බලාපොරොත්තු වන්න. පින්න ප්‍රොඩක්ෂන්ස් සීමාවෙන් එහාට අපි අතීතය වර්තමානය හා අනාගතය එකට යා කළ ජීවිතයේ දුක සතුට වේදනාව එකට කැටි කරගත් සුන්දර මතක පිරි පින්න මතක අඩවිය ලකුණාට තාමත් ඇහැරිලා නොවැ. බලන්න සයිමන් දැන් වෙලාව කීයද කියලා. 12ත් පහු වෙලා. චූටි මහත්තයා තාම ගෙදර ආවේ නෑනේ. චූටි මහත්තයා ඊයේ කාගේ රැඳි වෙන දාමට නෝනේ. මම චූටි මහත්තයා එනකන් ඉන්නම්. ලකුණාට ගිහිල්ලා නිදා ගන්නකෝ. දෑහි මූණේ තියාගෙන ළමයි හැදුවේ. හොඳ නරක කියලා දුන්නේ. ලොකු වුණාම එයාලගේ ජීවිතේ ජය ගනී කියලා. ඒ ළමයිගේ කරදර ලොකු මහත් වෙද්දී එයාලා විහිං මෙයාලා විනාශ කරගන්නකොට ඒව බලාගෙන මොන අම්මටද සයිමන් සැනසille නිදා ගන්න පුළුවන්. ලකුණානේ අපි චූටි මහත්තයාට තේරුම් කරලා දෙන්න බලමු. චූටි මහත්තයා කියන්නේ ඉතින් දැනුම් තේරුම් තියෙන කෙනෙක් නේ. අපිට පුළුවන් වෙයි චූටි මහත්තයාට තේරුම් කරලා දෙන්න. චූටි මහත්තයා කියනකොටම ආවද කොහෙද? ලොකු දොන පොඩ්ඩක් ඉන්නකෝ. මං ගිහින් බලන්නම්. විශාඛා පල්ලවද මැදිවිය ඉක්මවමින් සිටි වයස 55ක් පමණක් වන කාන්තාවක්. ඇගේ සැමියා හෘදයාබාධයකින් මිය ගිහින් අවුරුදු 15ක් විතර වෙනවා. එදා ඉඳන් තමගේ එකම පුතා වෙච්ච තෙනුජ සේනාරත්න තමගේ එකම වස්තුව ලෙස සලකමින් ඇය ජීවත් වුණා. විශාඛගේ සැමියා ඩිලාන් සේනාරත්න. ඩිලාන් සේනාරත්න කියන්නේ අති දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු සේනාරත්න ගෲප් ඔෆ් කම්පැනි සමූහ ව්‍යාපාරික ආයතනය නිර්මාණය කරලා රට පුරා ව්‍යාප්ත කළා. එයින් ලොකු ලාභයක් ලබලා තම බිරියටත් දරුවටත් විශාල ධනස්කන්ධයක් රැස් කරලා තිබුණා. හෘදයාබාධයකින් ඩිලාන් මිය ගියත් විශාකටත් තෙනුජටත් මිල මුදලින් හා සැප සම්පත් වලින් අඩුවක් නම් තිබුණේ නැහැ. මේ වෙනකොට තෙනුජ කියන්නේ යස ඉලන්දාරියෙක්. තම පියා තමාට උරුම කරලා ගියපු සේනාරත්න සමූහ ව්‍යාපාරය මෙහෙයවන්නේ අද ඔහු විසින්. සයිමන් බලා හිතන්නේ මට වැඩි කියලාද? බලගේ විකාර තව බෝලයක් බිව්වන් තේරුච වටන්න බෑ. හරිද? අනේ චූටි මහත්තයෝ අදත් නේ 14 ආව බිව්වද? ගායරාවේ බන් ඒ තමයි සුගේ කල්යාණ මිත්‍ර දුකේදී සැපේදී කිසිම රැහක් නැතුව අපේ පෙක්ක ඉන්නේ බෑකල් විතරයි බන්
ඔය අනිත් වගේ ඉතේ එකක් යාගේ බොරු කියලා ශරීරය රෝල්කලා දැනන්නේ බයි බලාගන්න තොටුවා හටයෝටනි වැටේ. කට ගොන්නක් බීගෙන බාගිට බීපු අරක්කු බෝතලයකුත් අතේ තියන් කෙලින් හිට ගන්නවත් පණක් නැතිව රෑ දෙගොඩ යාමේ නිවසට ඇතුළුනේ තෙනුජ. අමාරුවෙන් ඔහුව වත්තම් කරගෙන කාමරයට අරන් ගියේ සයිමන්. සයිමන් කියන්නේ තෙනුජගේ තාත්තා ඉන්න කාලේ ඉඳන්ම ගෙදර බලාගෙන වැඩවලට අත්උදව් දීගෙන ඉඳපු සේවකයා. තෙනුජව කාමරයට දාලා සයිමන් පිටත් වුණා. තෙනුජ බාගෙට බීපු අරක්කු බෝතලය කටේ තියාගෙනම හිස් කරලා බෝතලයත් අතේ තියාගෙනම ඇඳ උඩ පෙරළුණා. සුළු වෙලාවකින් තෙනුජගේ කාමරයට ආපු විශාකා කඳුළු පිරුණු දෑසින්ම තෙනුජගේ සපත්තු දෙක ගලවලා ඔහුව නිසි පරිදි නිදි කරවලා ආදරෙන් හිස අත ගෑවා. පුතේ තාත්තා අපිව දාලා ගියාම මට ජීවිතේම එපා වුණා. මට මැරෙන්න හිතුණා. ඒත් උඹේ මූණ දිහා බැලුවම මට උඹ වෙනුවෙන් ජීවත් වෙන්න ඕන නේද කියලා හිතුණා. ඒ වගේම මම උඹ වෙනුවෙන් ජීවත් වුණා. ඒත් උඹේ ජීවිතේ මේ විදිහට නාස්ති කරගන්නකොට මම කොහොමද බලාගෙන ඉන්නේ? මම පෙර ආත්මයක මහා කර්මයක් කරලා ඇති. මගේම දරුවා මේ විදිහට විනාශ වෙනවා දකින්න ලැබෙන්න. තාත්තා වගේම මාවත් මැරිලා ගියා නම් මේ ඔක්කොම ඉවරයි. හිතේ දුකට විශාක එහෙම කියවනකොට වෙරි මරගාත ඉන්දියත් තෙනුජට වාව ගන්න බැරි වුණා. අනේ අම්මේ ඒව කියන්න එපා අම්මේ. අම්මත් මාව දාලා ගියොත් ඕනේ ලෝකේ තනි වෙනවනේ. මං කාත් කවුරුත් නැති මාව අනාථයෙක් වෙනවනේ අම්මේ. තෙනුජ අම්මා බදාගෙන අඬන්න ගත්තා. තෙනුජ පොඩි දරුවෙක් වගේ ඉකි ගහලා අඬනකොට විශාකටත් ඉහිලුම් නැතිව ගියා. අනේ මගේ රත්තරනේ මම ඒක හිතලා කිව්වේ නෑ. මගේ රත්තරන් දාලා මම කොහෙවත් යන්නේ නෑ. ඒත් මගේ පුතා මට එක පොරොන්දුවක් වෙන්නකෝ. ආයි කවදාවත් අරක්කු බොන්නේ නෑ කියලා. කලින් හිටිය වගේම ලස්සනට ජීවත් වෙනවා කියලා. මගේ අම්මේ මම ඔයාට පොරොන්දු වෙනවා අම්මේ. මම ආයේ බොන්නේ නෑ. මම ආයේ කවදාවත් බොන්නේ නෑ. මට සමා වෙන්න අම්මට මේ ගින්දර දුන්නට. අම්මේ මට සමා වෙන්න අම්මේ. ඉතිරි කල්ලා ගියපු සල්ලි නිස්කරණය වේදන් කරන සල්ලාල බේබද්දෙක් නෙවෙයි තෙනුජ කියන්නේ. තෙනුජ මෙහෙම වෙලා ඕනනම් හරියට මාසයක් වෙන්න ඇති. හැම බීමත් තරුණයෙකු පසුපසම හේතුවක් තියෙනවා කියලා කතාවට කියනවනේ. තෙනුජටත් එහෙම හේතුවක් තිබුණා. කෙනෙකුට ආත්මීයව ආදරය කරලා. ඒ ආදරය නොලැබුණාම හදවතේ ඇතිවෙන බිඳීම රිදීම පපුවේ හුස්මක් තියනකං සුව කරන්න බෑ. අතීතයේ සුවඳ තැවරුණ සුළඟක් පවා ඒ රිදීම අලුත් කරවනවා.
වේදනාව පපු කුහර ඇතුළටම කිදා බැහැලා. මුළු ආත්මයම ගින්දරක දවනවා. ඒ මතකයටත් වේදනාවටත් තාවකාලිකව සමුදෙන්න තෙනුජ තෝරගත්තේ මත් වතුර. ඔව්, තෙනුජටත් ආත්මීය ආදරයක් තිබුණා. ඒ දේවල් පටන් ගත්තේ මීට මාස 7කට කලින්. මෙතුකි ශෙහන්සා කියන සුන්දර යුවතිය තෙනුජගේ ඔෆිස් එකට වැඩට ආවට පස්සේ. සැබෑ ආදරේ පළමු බැල්මෙන් ඇතිවෙනවා කියලා කියනවනේ. ඒ වගේ තමයි තෙනුජටත් නෙතුකගේ පළමු බැල්මෙන්ම මල් හිසර වැදුනා. බොහෝ අවස්ථාවන් වලදී ඇය තෙනුජ විසින් තම ආදරය ඈවෙත ප්‍රකාශ කළත් නෙතුකි ඒ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මාස කිහිපයක්ම එලෙස ඒක පාර්ශවීය දුරස් තාලයක් පවත්වාගෙන ගිය තෙනුජ දවසක් නෙතුකි තම ඔෆිස් රූම් එක තුල තනි කරගත්තා. අනේ ඇයි සර් මේ? නෙතු කලබල කරන්න එපා. පොඩ්ඩක් සංසුන් වෙන්නකෝ. අනේ ඇයි මේ? එහාට වෙන්න සර්. කවුරු හරි දකි. ඇයි මැනික මට මෙහෙම කරන්නේ? මම පිස්සෙක් වෙනවා දකින්නද ඔයාට ඕන? මාස ගානක් තිස්සේ මම ඔයාගෙන් එකම එක වචනේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඇයි ඔයා සද්ද නැත්තේ? මට කියන්න රත්තරන් මගේ මොනවද තියෙන අඩුපාඩු? මම ඒව හදා ගන්නම්. ඕකේ? මම දන්නවා මට ආදරේ කියලා. ඒත් ඔයා ඒක කියන්න බයයිනේ. තෙනුජ තනිවම හිත හිර කරගෙන ඉඳපු හැඟීම් සියල්ල නෙතුක ඉදිරියේ කියා සිටියේ හුඟක් හැඟීම්බර වෙලා. නෙතුකව බිත්තියට හේතු කරලා තෙනුජ තමාගේ දෑතින් නෙතුකගේ සවන් පෙති සමගම කම්බුල් දෙකම අල්ලගෙන ඇගේ දෑස් දිහා දරාගන්න බැරි තරම් ආදරයකින් බැලුවා. මැනික මේ මගේ ඇස් දිහා එක පාරක් බලන්න. ඔයා විතරයි ඒ ඇස්වල ඉන්නේ රත්තරන්. ඔයා වෙනුවෙන් විතරයි මේ හදවත ගැහෙන්නේ මැනික. කියන්න එක පාරක්. මට ආදරේ නේද මගේ මැනික? කියන්න මැනික. නෙතුකගේ අතගෙන තෙනුජ තමාගේ පපුවට තද කරගත්තා. තෙනුජ හැසිරුණේ උමතුවෙන්. තෙනුජ දිගින් දිගටම ඔහුගේ ආදරය කියාපෑවත් නෙතුක නම් සිටියේ ගොඳුරකට අසුවීමට යන හා පැටියෙක් වගේ බියෙන් තැතිගෙන. නෙතුකි තෙනුජගේ ග්‍රහණයෙන් මිදීමට බොහෝ උත්සාහ කළා. ඒත් ඉන් පලක් නංගුණේ නෑ. මගේ විතරයි. මම දෙන්නේ නෑ කාටවත්. මැනික කියන්න මගේ මැනික මට ආදරේ නේද කියලා. තෙනුජ සීමාව ඉක්මවමින් උමතුවෙන් නෙතුකව වැළඳ ගැනීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ ඕනම ගැහැණියක් විසින් ස්වයංව සිදු කරන හැසිරීම් රටාව නෙතුකි තුලින්ද මතුවලා ආවා. ඇය තමාගේ ආත්ම ගරුත්වය බේර ගැනීමේ අටෙන් තෙනුජව පසකට තල්ලු කරමින් කම්බුලට පහරක් ගැහුවේ හිතාමතා නන් නෙවෙයි. එදා තම ඔෆිස් කාමරයෙන් පිටත්ව ගිය නෙතුකි ඉන්පසු කිසි දිනක තෙනුජගේ දැස් ඉදිරියට ආවේ නෑ. තෙනුජ ඇයව හැම තැනම හෙව්වා. අවසානයේ තෙනුජ බේබද්දෙක් වෙලා බීමතින් කාලය ගත කරන්නෙකු බවට පත් වුණා. ඔහු පියවි සිහියෙන් සිටි මොහොතක් නැති තරම්. ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.
තෙනුද මහත්තයා මේ ගනිපු තීරණය ගැන මට බොහොම සන්තෝසයි. උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ආවහම සමහරක් මිනිස්සු ඒවලට උත්තර හොයන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒත් ඒ මෝඩ මිනිස්සු දන්නේ නැහැ ඒකෙන් ප්‍රශ්නේ විසඳෙනවා වෙනුවට ප්‍රශ්නය වැඩි වෙනවා කියලා. මත්ද්‍රව්‍ය නිසා මිනිසුන්ගේ ආර්ථික, සමාජීය, මානසික තත්ත්වයන් විතරක් නෙමෙයි සෞඛ්‍ය තත්ත්වයන් පිරිහෙනවා. ඒක අපි සිහිනුවණින්ම සිතා බලා කටයුතු කරන්න ඕන. ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ. මට දැන් තේරෙනවා මම කරපු වැරදි වල තරම හාමුදුරුවනේ. වැරදි කරපු කෙනෙක් Taman හිතලා ඒකෙන් මිදෙනවා කියන්නේ ඒක බොහොම ප්‍රශංසනීය කාරණාවක්. ඔය තීරණයෙන් අපි කාටත් වඩා සතුටු වෙනවා ඇත්තේ ඔය මහත්මයාගේ මව්තුමිය. තාත්තා කෙනෙකුත් නැතිව මාව උස්මහත් කළේ මගේ අම්මා. එයා වෙනුවෙන් මම ජීවත් වෙනවා හාමුදුරුවනේ. හොඳයි. ඔය මහත්තයා එහෙනම් මලක් පහන පූජා කරලා වන්දනාමාන කරගෙන එන්නකෝ. මම පස්සේ පිරිත් නූලක් බඳින්නම්. පන්සලේ හාමුදුරුවන්ගෙන් අවසර ගනිපු තෙනුජ අලුත් ජීවිතයකට තිසරණේ ආශිර්වාද ලබන්නට කියලා හිතාගෙන මල් වට්ටියකුත් අතේ තියාගෙන සෑ මළුවට ගමන් කළා. සෑ මළුවේ මල් ආසනයේ අසලදී තෙනුජ දුටුව දසුනෙන් තෙනුජ ගල් ගැහුණා. තෙනුජට හිතුනේ සියල්ල ආපස්සට ගියා වගේ හැඟීමක්. හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසුමක තියලා වේදනා හිතේ තියා රැපුරා හඬා සාගරේ එහා ඉඳන් ආදරේ කළා. නෙතුගේ දෙයනේ මැනික ඔයා? තෙනුජගේ අතේ තිබුණ මල් වට්ටිය බිම වැටුණා. ලෝකයක් දිනුව හැඟීමකින් ඔහු නෙතුකු අසලට පියමැන්නා. වා කොහෙද මැනික මෙච්චර කල් හිටියේ? මම ඔයාව හැමතැනම හෙව්වනේ. කම්පැනි එකට වාදීපු ඇඩ්‍රස් එකටත් මම ගියා. එහෙන් කිව්වා ඔයා මේ කාමර කුලිය ඔක්කොම පියවලා ගියා කියලා. ඉන්න තැන හරියට දන්නේ නැහැ කියලා. මට සමා වෙන්න සර්. මම එදා කාමරෙන් එළියට එනකොටත් රස්සාවෙන් නැස් වෙන්න ඕනි කියලා නම් හිතාගෙන හිටියේ නෑ. බලාපල්ලකෝ මෙයා හරි වේගවත්නේ. වැඩට ඇවිල්ලා මාස කීයද? සර්වත් දැලේ දාගත්තා. ඇඟපතත් හැඩට තියෙනවනේ. ඇඟ විකුණගෙන කන්න ජරා ගෑනු. ඔෆිස් එකේ අය එහෙම කියනව වුණු වෙලාවේ මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා සර්. මොන දේ නැති වුණත් ගැහණියෙක්ට ආත්ම ගෞරවය වටිනවනේ. ඉතින් මං හැම දෙයක්ම දාලා ගමට ආවා. නෙතුකි තෙනුජ හමුවේ නිදහසට කාරණා එකින් එක ගොනු කරද්දී එතනට දුවගෙන ආවේ ලස්සනම ලස්සන හුරතල් කෙලි පැටික්කියා. අම්මා අම්මා ආච්චි අම්මාට එන්න කිව්වා බෝධිය නාවන්න ඕනි කියලා. ආච්චි අම්මට කියන්න අම්මා ඉක්මනට එන්නම් කියලා. මගේ චූටි මානික ගිහින් ආච්චි අම්මට උදව් කරන්නකෝ. අම්මා එන්නම්. නෙතුකි දරු පැටියගේ ඔළුව අත ගාලා දරුවා වෙතනින් පිටත් කළේ තෙනුජ එක්ක නිදහසේ කතා කරන්න ඕන නිසා. ඒත් ඇයි කිසිවක් පැවසීමටත් කලින් තෙනුජගෙන් ප්‍රශ්න කරන්නට වුණා. අම්මා? ඒ කියන්නේ ඔයා මට මේක තේරෙන්නේ නැහැ. ඔයා ඔෆිස් එකට දීපු විස්තර අනුව තිබුණේ ඔයා අන්මැරිඩ් කියලානේ. මට සමා වෙන්න සර්. සර්ගේ ආදරේ දිගින් දිගටම ප්‍රකාශ කරද්දිත් මං ඒක පිළිගන්න අකමැති වුණ හේතුව මේක තමයි. සුනාමියෙන් පස්සේ
මුළු ලක්දෙරණම ඛේදවාචකයකට ඇදලා දාපු සිද්ධියක් තමයි 2019 අප්‍රේල් 21 බෝම්බ පිපුරුම. නෙතුකගේ සෙනෙහි පිරුණු කැදැල්ල සුණු විසුණු වෙලා ගිනිගෙන විනාශ වුණෙත් ඒ බෝම්බෙන්ම තමයි. ඇගේ සැමියා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක වේටර්වරයෙක්. නෙතුකිත් පුංචි දරු පැටියක් මේ ලෝකෙ තනි කරලා ඒ පිපිරීමෙන් නෙතුකගේ සැමියත් යන්නම ගියේ ඔහුගේ සිරුරවත් දැකීමේ අවස්ථාව නෙතුකිලාට දෙන්නේ නැතුව. තමාගේ ජීවිතයේ තිබෙන එකම හවුහරණක් නොමැතිව නෙතුකි ජීවිතේ අන්ත අසරණ වුණා. හඳ ළඟින්ම කඳුළු බින්දුව ගෙනත් තියා තරු එළියට පොරෙන් කෝප කොහෙද දුර ගියා පුර හඳ ළඟින්ම කඳුළු බින්දුව ගෙනත් තියා තරු එළියට පොරෙන් කෝප කොහෙද දුර ගියා අතේ තිබුණ සොච්චමෙන් දරුවගේ කිරි පැකට් එකත් අරන් නෙතුකි වේල් ගානක් බඩගින්නේ හිටියා. අන්තිමට අය තීරණය කළා රස්සාවක් කරන්න. දරුවා අම්මා ළඟ තියලා නෙතුකි කොළඹ ආවා. මගේ මහත්තයා නැති වෙලා ළමෙක් එක්ක තනියෙන් ඉන්නේ කියලා මගේ ජීවිතයේ ඇත්තම විස්තරේ කියලා ගොඩාක් තැන්වලින් මං රස්සාවක් ඉල්ලුවා. ඒත් එයාලා මට උදව් කරන්න කැමති උනේ මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන. මේ සමාජෙ හරිම අශිෂ්ටයි. මම වගේ ගෑණියෙක්ට ඇත්තෙම ජීවත් වෙන්න අමාරුයි සර්. ඒකයි මම අන්මැරිඩ් කෙනෙක් විදිහට සර් ළඟ වැඩට ආවේ. ඉතින් ළමයි ඔයාට තිබුණානේ මට ඒක ගැන පැහැදිලිව කියන්න. ඔයා හිතුවද මට තිබුණේ මේ ඔයාගේ ඇඟට තිබුණ ආසාවක් කියලා? නෑ මිනික. මම ඔයාට ආදරය කළේ හදවතින්මයි. ඇත්තටම මම බය වුණා සර්. මට රස්සාව නැති වෙයි කියලා. මොකද මට ඒ වෙලාවේ සල්ලිවල අවශ්‍යතාවය ගොඩාක් තිබුණා. කම්පැනි එකේ නීතිවලට අනුව නම් අවම මාස 6ක්වත් වැඩ කරන්න ඕනනේ. රැකියාවේ පාරිපෝෂිතය හම්බෙන්න. ඒකයි මම හැමදේම තනියම විඳ දරාගෙන එතන වැඩ කළේ. නෙතුකි ඔයා එදා මාව දාලා ගියත් මගේ හිතේ ඔයාගෙන වෛරයක් ඇති වුණේ නෑ නෙතුකි. මොකද මගේ මුළු ආත්මයෙන්ම ඔයාට බැඳිලායි මම හිටියේ මැනික. ඔය මුහුණ, ඔය අහිංසක ඇස්, ඔය හිනාව මතක තියාගෙන මම ජීවත් වුණා. මම තවමත් ඔයාට ආදරේ මැනික. මට පුළුවන් ඔයාලා දෙන්නව ආදරෙන් බලා ගන්න. නවත්තන්න සර්. ඔක නවත්තන්න. අනේ මේකෙන් මාව නිදහස් කරන්න. මට බෑ තවත් මේක දරා ගන්න. මේ සමාජය හරිම දරුණුයි සර්. අපි දෙන්න මේ කතා කර කර ඉඳපු ටිකත් ඇති මේ ලෝකයට මොකක් හරි කතාවක් හදන්න. සල්ලාල ජරා ගෑණියෙක් කියලා හංවඩු ගහනවට වඩා හොඳයි මට මේ පුරුදු වැන්දබුකම. මම නිසා මගේ කෙලිපැටියාගේ ජීවිතේ අඳුරු කරන්න මට ඕනකමක් නැහැ සර්. ඒ සංවාදයෙන් පස්සේ නෙතුකිත් තෙනුජත් අතර පැවතියේ දරා ගන්න බැරි තරම් නිහඬියාවක්. නෙතුකි ඉක්කි ගසමින් නඩන්න පටන් ගත්තා. ඇගේ ඉහිල්ලුම දැකපු තෙනුජට දැනුනේ උල් පිහියකින් හදවත පාසාරු කරන වගේ හැඟීමක්.
මහා ලාවා හැලියක තම සිරුර දවනවා වගේ වේදනාවක්. ජීවිතේ පතන එකම එක පැතුම ඔබයි සසරේ පුරා බොළඳ වී සිතම හීන කෝටියක අතර මං වී මෙදා දේශෙ හැංගිච්ච මාගේ ආදරය ඔය හිතට වැටහෙනා දිනක් කිසිදාක නොයන බව මාගේ හිත හොඳින් දන්නවා ඔබගේ ආදරේ ලැබේ නම් සසරේ පුරාම ඔබේ වෙන්නම් මහදේ සත පවා ආදරෙන් පනසේ මා ඔබ රැක ගන්නම් හුස්නේ හිමිකාරිය වේනම් ඔබගේ තුරුලේ මියදෙන්නම් ඔබගේ ආදරේ ලැබේ නම් සසරේ පුරාම ඔබේ වෙන්නම් මහදේ සත පවා ආදරෙන් පනසේ මා ඔබ රැක ගන්නම් හුස්නේ හිමිකාරිය වේනම් ඔබගේ තුරුලේ මියදෙන්නම් දුවේ මම හැමදේම අහගෙන හිටියේ. දූගේ පැත්තෙන් හිතුවම ඔයා හරි. ඒත් එක ගෑණියෙකුට ගෑනු දරුවෙක් තනියම උස්මහත් කරලා තනියම රැක ගන්න අමාරුයි. සමාජයේ ආරක්ෂාකාරී නෑ. ඒ ගෑණිට ඕන වෙනවා Taman තේරුම් ගත්ත Tamanට ආදරය කරන පිරිමියෙක්ගේ රැකවරණයක් ආරක්ෂාවක්. දෙදෙනා අතර තිබුණ නිහඬියාව බිඳගෙන නෙතුකගේ මව එතනට ආවේ සිය මිනිමිරියත් ඇකේ හොවාගෙන. අම්මේ මොනවද අම්මේ මේ කියන්නේ? ඔව් දුවේ බලන්න අර බුදුහාමුදුරන්ට පූජා කරපු මල්. ඒ මල් වලට එක වතාවයි පූජාසනයක පූදින්න අවස්ථාව ලැබෙන්නේ. පූජා කරලා ඉවරුනාම ඒ මල් වලට ආйти වෙන්නේ කුණු කූඩේ විතරයි. කසාද බඳලා තනි වුණ ගෑණියෙකුත් ඒ වගේ. ඒ දුවේ ඔයාට දෙවෙනි වතාවටත් පූජාසනයක පූදින්න අවස්ථාවක් ලැබිලා. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මේ ළමයා ගැන ඔයා මට කියලා තියෙනවා. මෙයා මේ තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳපු එකෙන්ම මේ ළමයාගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම මට තේරුම් ගන්න පුළුවන්. මගේ අකමැත්තක් නෑ. ඔයාලා කැමති නම් මම ඔය දෙන්නගේ අනාගතයට සුබ පතනවා. නෙතුකිගේ අම්මගේ ඒ කතාව අහපු නෙතුකි අම්මා ළඟට ගිහින් අම්මව බදාගෙන අඬන්න ගත්තා. තෙනුජට නම් ඒ වදන්වල තිබුණ සැනසීම වචනයෙන් පැහැදිලි කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඔය අතරේ මෙතෙක් නිහඬව ඉඳපු නෙතුකගේ චූටි දුව තෙනුජ දිහා බලමින් හුරතලෙන් මෙහෙම කීවා. ඔයා කවුද? ඇයි මගේ අම්මි බණ්ඩවන්නේ? ඒ කහපු තෙනුජ චූටි දරුවා වඩාගෙන දරුවගේ මුහුණ සිපගත්තා. අනේ සොරි පැටියෝ. මීට පස්සේ කවදාවත් ඔයාවත් ඔයාගේ අම්මවත් අඬවන්නේ නෑ මම. මම ඔයාගේ තාත්තා. තෙනුජ එහෙම කියලා අවසන් වෙනවත් සමගම නෙතුකි සිය මවගේ දෙපා මත වැඳ වැටි ආශිර්වාද ලබා ගත්තා. ඒ නිමවට පත්වන්නේ පින්න ප්‍රොඩක්ෂන් ආයතනය මගින් ඉදිරිපත් කරනු ලබන පින්න මතක අඩවිය ඔස්සේ විකාශයට ලක්වන කතාංගමාලාවේ 66 වන දිගහැරීම වූ ඒකත් ආදර කතාවක් කතාංගමාලාවයි. එහි තිරපිටපත් රචනය කළ ඕකේ සුසාන් චනක මදුසාන් හඬකැවීම් මංසෙන් සහයෝගය ලබා දුන්නා දිලිනි සෙව්වන්දි, ශාමිනී අනුරාධා, ගයන් අනුරාධ, සන්ධ්‍යා ප්‍රනාන්දු, දිලිනි දිසානායක, දීපිකා කාර්යවසම්, සඳරු ජයවීර සමගින් බුද්ධික පින්නදුව සංස්කරණය කළ තිසාර කස්තුරිආරච්චිගේ සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක. ඉතින් මෙවැනි කතාංගමාලාවක් ඔබගේ ආලින්දයට රැගෙන එන්නට තිරේ පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්නදුව ඇතුළු පින්න කණ්ඩායමටත් මෙවැනි කතාංගමාලාවක් ගුවන් සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම අපකැප වෙන
සියහඬ ගුවන්විදුලි නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ත ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. එමනම් අදට සමගෙන යන්නටයි සූදානම් වන්නේ. හමුවෙමු ලබන සඳුදා රාත්‍රී 9ට මෙවැනි කතාංග මාලාවක් ඔස්සේ. ආයුබෝවන්. ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් තනි මලක් වේ තනි ගසක යලි පිපෙන්නම් දෙවැනි වරටත් මල් පිපෙන බව ඔබට පහදන්නම් ලොවට පහදන්නම් ලොවක් දන්නේ නෑ මල් ගොමුව මත මල් පිපෙන තුරු ඔබට ඉවසුම් නෑ මල් හඬන්නේ නෑ ඔබත් දඬුවම් ලබන තුරු මල් හඬන්නේ නම් සිරිසර එතෙක් දුටුවේ නෑ ඇල් පවන්වන් දයා කරුණා ඉතින් අඩුවක් නෑ මල් තැවෙන්නේ නෑ ඔබත් විදවුම් ලබන තුරු මල් තැවෙන්නේ නම් තැවෙන්නේ නෑ ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් තනි මලක් වී තනි ගසක යලි පිපෙන්නම් දෙවැනි වරටත් මල් පිපෙන බව ඔබට පහදන්නම් ලොවට පහදන්නම් ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ